මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් අපේ සමෘද්ධි උදානයෙන් ඔබ මුණ ගැහෙන්නේ. මේ භාග්‍යවන්ත මාසයේ අලුත් අවුරුදු දාවත් සමග අපේ නැවුම් බලාපොරොත්තු වලට ජීවය ලැබෙන කාලය. ඉතින් ඒ සියලු බලාපොරොත්තු ඉටු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදත් සමෘද්ධි උදානයෙන් ඔබ මුණ ගැහෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සඳහා වූ අඩිතාලම දැන් සකස් වී තිබෙන්නේ. ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවෙනවා. විශේෂයෙන් නිරෝගී සහ ඵලදායී පුද්ගලයෙක් බිහි කිරීමේ අරමුණ ඇතිව විවිධ වැඩසටහන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනවා. මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පවුල් ලක්ෂ 30කට සහන ලබා දෙමින් රුපියල් කෝටි 1500ක් වැය කර රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුතු සිදු කරන්නට යෙදුණා. මේ ගෙවීම් පසුගිය අප්‍රේල් 11 වෙනිදා ආරම්භ කළේ. මේ කටයුත්ත සාර්ථකව සිදු වෙමින් පවතින කාලය තුල ඒන් ජනතාවට ලැබෙන සහනය පිළිබඳවත් අද අප කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට යම් ශක්තියක් අවශ්‍ය තැන ඒ ශක්තිය මනාව හඳුනා ගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක පවුලක් ලෙස එක හුයකින් බැඳෙමින් මේ කටයුත්ත සිදු කළේ පසුගිය අප්‍රේල් මාසේ 11 වෙනිදා සිට. ඉතින් අපි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අද ඔබට තොරතුරු කියන්නට සූදානම්. ඒ වගේම සමෘද්ධියෙන් සවි බල ගැන්වූ දිරිය කාන්තාවක් BM කළුමැණිකේ වැලි ඔයේදී අපට හමුවන්නේ. ඇගේ අත්දැකීම අපි ඔබට කියනවා. සවි බල ගැන්වීම පිළිබඳව අදහස් දක්වන වැලිඔය මූලස්ථාන කළමනාකාරතුමිය ඇයගේ සංවර්ධන ඉලක්කයන් ජය ගැනීමට ඇය දැක්වූ දායකත්වය පිළිබඳවත් අද කතා කරනවා. ඒ වගේම වැලිඔය සමෘද්ධි බැංකුවේ කළමනාකරු උපුල් ජයරත්න මහත්මයාත් එතුමන්ගේ අත්දැකීම් කියන්නට සූදානම්. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම ගැන දැක්වූ අදහස් සමග මේ සියල්ල අද සමෘද්ධි උදානයෙන් මේ අඩහෝරාවකට ආසන්න කාලේ ඔබට ලබා දෙන්න. ඉතින් රැඳෙන්න සුපුරුදු සෙනෙහසෙන් සමෘද්ධි උදානයත් එක්ක. සමෘද්ධි උදානයේ අද මුල්ම අවධානය දිරිය කාන්තාවක් පිළිබඳව. ඇය වැලිඔයට පැමිණෙන්නේ 1984 දී. එතෙන් පටන් තම සැමියාත් සමග ජීවිතේ ගැටගහ ගන්නට නොයෙකුත් වැඩ කටයුතු වල යෙදෙන්නට ඇයට සිදු වෙනවා. පැවතුණු යුද වාතාවරණයේ තුල ඇයට කුලියක් මලියක් හොයාගන්න සැමියාට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. ඇයට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ ජීවිතේ ගැටගහ ගන්නට. නමුත් දරුවන් තිදෙනෙකුගේ මවක් විදිහට පවුලේ වගකීම ඇය අතට ගන්නවා. සමෘද්ධි ලාභනයක් වුණු ඇය විවිධ කෑම සාදා තමන්ගේ බයිසිකලේ තියාගෙන අලවියට හිම යනවා. දැන් තමන්ටම කියලා පුංචි කඩයක් නිර්මාණය කරගෙන මේ ව්‍යාපාරය දියුණු කරගන්නට ඇය සමත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ සමෘද්ධි කාඩ්පත ආපහු දෙන්නටත් ඇය සූදානම්ෙන් සිටින්නේ. දිරිය කාන්තාවකගේ කතාව අද මුලින්ම ඔබට කියනවා. ඇය BM කළුමැණිකේ අංක 290 ඇතා වැටුණු වැව වැලිඔය පදිංචිකාරණයක්. අංක 4 ඇතා වැටුණු වැව ග්‍රාම සේවා වසමේ සම්පත් නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සම්පත් නුවර සමෘද්ධි බැංකුවේ සමාජිකාවක වෙමින් රත්න ෆුඩ් සෙන්ටර් නමින් කුඩාවට තම ව්‍යාපාරය සිදු කරගෙන යනවා. අපි දිමුලගල යන්න ඉස්සෙල්ලා මේ ගමේ පදිංචිලා ඉන්නකොට තමයි ඉස්සෙල්ලාම කොට ගෑවුවේ. ගෑවි කෙම්පම් ඩොල්පම් ගෑවුවේ. ඊට පස්සේ අපි ඔක්කොමලා බයේ පරාකම්පුරට ගිහිල්ලා පරාකම්පුරින් අපි දිමුලකට අරන් ගියා. අරන් ගිහිල්ලා එහි මාස 6ක් ඉඳලා ආපහු අරන් මෙහාට ආවා. ඇවිල්ලා ඉතින් අපි ඉන්නවා දැන් මේකේ ඉන්නකොට කොටි ගහනවා මෙහින් ගහනකොට අපි එහා පැත්තට දුවනවා එහින් ගහනකොට මෙහා පැත්තට දුවනවා. පොඩි ළමයි 3 දෙනෙක් හිටියා මගේ පුතාලා 3 දෙනෙක්. තාත්තා එකෙක් ගන්නවා දෙන්නෙක් ගන්නවා මම එකෙක් ගන්නවා එහෙම අරගෙන එහෙම දුවනවා. සූපු 6ක් තිබ්බ හටේ දැන් මේ 6 දෙනාට 3 දෙනාට තියාගෙන අත් දෙකේ දෙකත් මේ අතේ වෙනම තියෙනවා කරේ නූල් දාලා දෙකක් මේ තුනක් එන මෙල්ලලා තියෙනවා. ඇයි හදිසියේ කොටි ගහනකොට කෑ ගැහුවොත් එහෙම අපි අහු වෙනවනේ. සූප් කටේ ගහපුවම සද්ද නැතු ඉන්නවා. ඒ හින්දා අපි එහෙම තමයි මේක ජීවත් වෙන්නේ. ඉතින් තවත් ඉතින් දැන් ළමයි 3 දෙනෙක් 3 දෙනා බැඳලා දැන් තවත් මේක අපිට ජීවත් වෙනවා. දැන් 87 තමයි මේකේ පදිංචි ආවේ. අපිට ජීවත් වෙන මාර්ගයක් තිබුණා අපිට දුන්නා මාස 8ක් අවුරුදු 8ක් විතරද රජෙන් සලාකයක් දුන්නා. හාල් සීනි එහෙම දුන්නා සලාකයක් හාල් 60ක සලාකයක් එහෙම. ඒකෙන් ජීවත් වෙනකොට මදි ළමයින්ට ජීවත් වෙන බත් විතරනේ කන්න තියෙන්නේ අපිට. පොල් නැහැ, ඉතින් කරවල කෑල්ලක් නැහැ. එහෙම ඉතින් ජීවත් වෙන්න බැරි හින්දා අපි යනවා පරාකම්පුර කුලියට. කුලියක් තිබුණෙත් නැහැ. අපි ගිහින් ඉතින් ඉස්සෙල්ලාම කුලිය කරන්න
අම්මා කෙනෙකුයි මායි ගිහිල්ලා අපි මතකයි ටකරන් කඩේ ගාව මේ ලෑල්ලක වාඩිලා හිටියා. දැන් වැඩට අඬ ගහන්නේ නැනේ කවුරුවත් අපි දන්නෙත් නැනේ හොයන්න යන්නේ. ඊට පස්සේ දැන් එක්කෙනෙක් ඇවිල්ලා හැව ඔයාලා කොහෙද යන්නේ? අපි ගෝයන් කපන්න අපිට එන්න කිව්වා. එතන හැබැයි බොරුවක් කිව්වා. අපිට එන්න කිව්වා එක්කෙනෙක් අපි එතෙන්ට ආයෙ වැඩ කරන්න. මේ එනකම් මේ බලන්න ඉන්නේ කියලා. පැය බෑග් විතර ඉඳලා කිව්වා ඒ කට්ටිය එහෙම නෑ. එයාලා ආවොත් අපිලා හෙට ඉඳලා හේ යන්. අදට දැන් අපේ යන් කියලා අපි එක්කන් ගියා. ඊට පස්සේ තමයි අපි දිගට මෙහෙ පරාගම්බුර වලට යන්න ගත්තේ. රුපියල් 75යි පඩිය දවසට. මේ රුපියල් 75 වලට ගිහින් තමයි ඇවිල්ලා අපි දරුවන ජීවත් කරන්නේ. දැනටත් මෙහෙම ඉන්නේ. ඊට පස්සේ මොනවා හරි කරලා තමන්ගේ කියලා දෙයක් කරගන්න උන හින්දා ගොඩක් උත්සාහ කරගන්න බැරි වුණා. ඊට පස්සේ හෝටලයක වැඩට ගියා. පරාකම්බර ඔක්කොම මහත්තයාගේ හෝටලේ වැඩට ගියා. ඒ ගිහින් ඉතින් තමයි ඉතින් තමයි මම කෑම හදන්න ඉගෙන ගත්තේ. ඒක ඉගෙන ගන්නකොට එයාගේ මට දවසට ගෙවුවේ රුපියල් 100යි. මම අවුරුදු 15ක් විතර වැඩ කරා ඒකේ. රුපියල් 100ක් ගෙවුවා. ඊට පස්සේ මන්දි මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පටන් ගත්තා කෑම හදන්න. දන්නවනේ මම. ඊට පස්සේ කෑම හදන උදේ පාන්දර කෑම හදාන සයිකලෙ දාගෙන බකට් දෙකක් ඉල්ලගෙන ගමේ යනවා. අවුරුද්දක් දෙකක් විතර ගමේ බිස්නස් කරා. ඒ කරලා හිටන් ඊට පස්සේ මං ගමේ බිස්නස් කරන ඉඳන් සමුද්දයෙන් මට තමයි දුන්නේ කරත්තේ. එන්න කියලා මෙම කරත්තයක් තියෙනවා. ඔයාලට දෙන්නම් මදි අඩු පහඩු කොට සල්ලිත් ණයකුත් දෙන්නම් කියලා තමයි දීලා ඔය කරත්තට ගියේ. කරත්තේ කරගෙන යනකොට තමයි දැන් ඔය බැරි වුණා කරගන්න මේ කොරෝනා කේස් එකකින් හින්දා ඉපර නතර කරා කරත්තේ. නතර කරලා තමයි කඩේ හදාගත්තේ. මං හදන්නේ මේ අය කෑම ඉන්දියාප්ප රෝල්ස් පැටිස් කට්ලට් ඒවට හොඳ ඉල්ලුමක් තියෙනවා ගමේ. මේ නමින් තමයි රත්න පුත්තිසිරි නමින් තමයි කරගෙන යන්නේ. අපි කණ්ඩායම් ගත වුණා. ගත වෙලා ලෝන් එකක් ඉල්ලුවා අපිට. ඊට පස්සේ දෙන්න පුළුවන් කියලා හිටන් කණ්ඩායම් පත් වෙන අස්සම් කරලා අපිට මට ලෝන් එක ඉක්මනින් හම්බුණා. අපේ සම්පත් නුවර බැංකුවෙන්. හම්බෙලා ඊට පස්සේ මේ කඩේ හැදුවා අපි. කඩේ හදාගෙන කඩේ හදලා ඉන්නකොට බොහොම ශේෂයයි මුදලෙන් ඉතුරුනේ කඩේ පරිදුවා ගන්න. ඉතින් එහෙම දාගෙන දැන් ඉතින් ඔහොම කරගෙන යනවා ටික ටික. මම මුලින් ගත්තේ 25000යි. එක ගෙවලා ඉවරලා ඊට පස්සේ රස්සය ගත්තා. රස්සය අරගෙන ඒක ගෙවාන යනකොට තමයි මම ලස 4 ගත්තේ. දැන් ලස 10ට යන්න හිතාන ඉන්නවා. ඇත්තටම සම්පත් නුවර සමෘද්ධි බැංකුව අපිට ඉක්මනින් ණය ලබා දුන්නා. ඒ වගේම අපිට ණය ගෙවන්නත් කරදරයක් නැහැ. යන්න ඕනේ බැංකුවට. මාත් ඇවිදට මිනනවා. අද ගෙවා ගන්න හල්ලි නැත්තම් දවසකින් ගෙවනවා කිව්වොත් එදාත් මහත් ඇවිල්ලා සල්ලි අරගෙන යනවා. අපි යන්නේ බැංකුවට කඩක සල්ලි ගෙවන්න. ඉතින් හරි සහායක් දෙනවා අපිට යන්න එන්න ඕනේ. කඩේ ඉඳගෙන අපිට වැඩ කරගෙන ඉන්න පුළුවන්. ඒ කාලේ අපි හරියට දුක් විඳා. කියන්න බැරි තරම් දුක් විඳා. වෙලාවකට කණ්ඩත් නැහැ. වෙලාවකට අතිසල්ලි නැහැ. දැන් ඒ අතින් ගොඩාක් සතුටුමත්ව ජීවත් වෙනවා. අපිට කන්න බොන්න තියෙනවා. හදිසියෙකින් බේත් ගන්න යන සල්ලි තියෙනවා. ඒ හින්දා තින් දැන් ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනවා. මේ ණය අරගෙන කරගෙන යන මේ බිස්නස් එකක හින්දා. මගේ මහත්තයාගේ උනන්දුවත් එක්කන් සමෘද්ධි බැංකුවේ සහායත් එක්කන් අපි මේක කරගෙන යනවා දැන් ඉතින් අවුරුදු ගාණක්ම. ඉතින් අපිට හරි සහායක් දීලා තියෙනවා. ඉතින් ඒක හින්දා අපිට වැඩි ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. දරුවන් 3 දෙනෙකුගේ මවක් වන කවුරුමැණිකේ මහත්මිය යුද සමයේ අමිහිරි අත්දැකීම් මැද්දේ දරුවන් උස්මහත් කර විවාහ කර දී අවසන්. තම සැමියා සමග ආහාර නිෂ්පාදනය හා අලවිය සිදු කරමින් සම්පත් නුවර සමෘද්ධි බැංකුවේ මුල්‍ය අනුග්‍රහය ලබමින් සවි බල ගැන්වීම නිසාම තම සමෘද්ධි කාඩ් පත ආපසු ලබා දීමට කැමැත්තෙන් පසුවන ආදර්ශමත් කාන්තාවක්. වැලිඔය ප්‍රදේශයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධිලාභීන් සවි බල ගැන්වීම පිළිබඳව අප හා අදහස් දැක්වූ මූලස්ථාන කළමනාකරු ඒ.එච්. දීපානී පුෂ්පලතා මහත්මිය. අපි සමුද්‍රේ නිලධාරීන් සංවර්ධන නිලධාරීන් 23කුත් අපි කළමනාකරු දෙන්නෙකුත් තමයි වැලිඔය කොට්ටාසේ සමුද්‍රි කටයුතු කරන්නේ. අපිට ග්‍රාම නිලධාරී වසම් 9කුත් සමුද්‍රි එක බැංකුවකුත් තමයි අපිට තියෙන්නේ. සමුද්‍රිලාභීන් 1895ක් මේ වෙනකොට ඉන්නවා. වැලිය කොට්ටාසේ කියන්නේ අර නැවත පදිංචි කිරීම ප්‍රදේශයක් නිසා අපිට 2019 වර්ෂයේ සමුද්‍රි සහනාධාර අලුතෙන්
896ක් ප්‍රමාණයක් අලුතින් සහනාධාර ලැබුණා. ඒ වගේ මේ වෙනකොට අපි සමුද්දී සහනාධාර ලැබෙන සයිබල ගැනීමේ වැඩසටහනට අවශ්‍ය ප්‍රතිලාභීන් හඳුනගෙන මේ වෙනකොට තෝරා ගැනීම අවසන් කරලා තියෙනවා. එතකොට අපේ කොට්ටාසේ තියෙන ප්‍රධානම අපිට සහාය සේවා ආයතනය වෙන මහවැලි අධිකාරිය සමග ඒකාබද්ධ වෙලා මේ වෙනකොට අපේ කොට්ටාසෙන් 15 ගානේ 135ක් ප්‍රතිලාභීන් තෝරගෙන ඉන්නවා. ඒගොල්ලෝ නගා සිටීම සඳහා මේ වෙනකොට වැඩපිළිවෙල හදලා තියෙනවා. මහවැලි අධිකාරියත් එක්ක එකතු වෙලා එයාලගේ ජීවනෝපාය ව්‍යාපෘතිත් සමග අපේ ප්‍රතිලාභීන් සම්බන්ධ කරලා අපේ වැඩසටහනත් ඒකාබද්ධ කරගෙන මේ වෙනකොට සයිබල් ගැනීමේ වැඩසටහන සාර්ථකව කරන්න මේ වෙනකොට සැලසුම් හරි ගස්සලා තියෙන්නේ. ඒ වගේම අපි සමුදි සහනාධාර ප්‍රතිලාභ ගෙවනවා වගේම සමාජ ආරක්ෂණ සිද්දොර ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ගෙවීම සියලු කටයුතු සමුදි වැඩසටහනට අදාළ සියලු කටයුතු මේ වෙනකොට සාර්ථකව සිදු කරගෙන යනවා. ඒ වගේම අපේ කොට්ටාසේ ඇත්තටම විශාල ගොවි ජනපදයක් නිසා ගොඩක් ශුද්‍ර මූල්‍ය ආයතන වලට යොමු වෙච්ච පිරිසක් තමයි ඒ උගලට ණය උගලට අහුවෙච්ච පිරිසක් විශාල වශයෙන් ඉන්නවා. ඉතින් අපි අපේ නිලධාරීන් සමග එකතු වෙලා මේ වෙනකොට ලොකු වෙහෙසක් ගන්නවා. ඒගොල්ලෝ ඒවයින් මුදවගෙන සමුද්‍රි බැංකුව හරහා බැංකු ණය ලබා දීලා ඒගොල්ලෝ ඒ ශුද්‍ර මූල්‍ය ණය උගලෙන් ගලවගෙන අපේ බැංකුවෙන් ණය ප්‍රතිලාභ ලබා දීලා ඒගොල්ලෝ නගා සිටවන්න මේ වෙනකොට අපි ලොකු වෙහෙසක් ගන්නවා. වැලිඔය සමෘද්ධි බැංකුවේ ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ කළමනාකරු DMUC ජයරත්න මහතා. ඇත්තටම දශක 3කට ආසන්න කාලයක් යුද්ධයේ කුරිරු අමිහිරි අත්දැකීම් වලට මුහුණ දුන්න ජනතාවක් එක්ක තමයි අපිට සේවය කරන්න වෙලා තියෙන්නේ. ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉතා අධි ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් ඒ සඳහා අපි සමෘද්ධි බැංකුවක් විදිහට උන්ට අවශ්‍ය සේවාවන් සපයමින් අපි මේ විදිහ කටයුතු කරනවා. ඇත්තටම වර්තමානයේ ක්‍රියාත්මක වන අරුණලු ණය වැඩසටහන අපි ක්‍රියාත්මක කරලා තියෙන මේ වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රජාමූල සංවිධාන හැම එකකටම පළවෙනි වටේ ණය නිකුත් කරන්නේ. ඒ වගේම තමයි ආලෝක විදුලි ණය වැඩසටහන මේ වෙද්දී වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින. අපි බලාපොරොත්තු වෙනවා විදුලිය නැති සියලු පවුල් සඳහා අපි විදුලිය ලබා දීමට අවශ්‍ය මූලික කටයුතු අපේ ණය නිකුත් කිරීම කටයුතු සිදු කර අවසන් කරන්න. ඒ වගේම තමයි වර්තමානයේ මෙම ප්‍රදේශයේ ජීවත් වෙන ප්‍රජාවගෙන් 100%කටම ආසන්න ප්‍රමාණයක් ඇත්තටම කෘෂි කර්මාන්තයත් එක්ක උන්ගේ ජීවනෝපාය සාදා ගන්න පිරිස. මේ අයට අපි ඇත්තටම මේ අය ගැන හිතලා මේ අයගේ මූලික ප්‍රාග්ධන අවශ්‍යතා වගා කටයුතු සඳහා අවශ්‍ය ප්‍රාග්ධන අවශ්‍යතා සම්පාදනය කරන්න ඕනේ කියලා හිතලා අපි ප්‍රජාව සහ අපේ ප්‍රජාමුළු සංවිධානය එක්ව ඇත්තටම පහුගිය මහ කන්නේ අපි අතිවිශාල ණය ප්‍රමාණයක් කෘෂි කර්මාන්ත අංශයට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම තමයි කාර්මික සේවා නිෂ්පාදන වෙළඳ වගේ අංශවල අපි ව්‍යවසායක හැකියාව නැති පුද්ගලයෝ හඳුනගෙන ඒ අයටත් අපි ණය නිකුත් කිරීම කටයුතු මූලික ප්‍රාග්ධන සම්පාදනයේ ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන් සිදු කරමින් පවතිනවා. අතරම බැංකුව මේ විදිහට ඉතා අති සාර්ථක ගමනක් එමින් පවතිනවා. අපිට පුළුවන් ඉදිරියේදී ඇත්තටම අපේ බැංකුව හොඳම ස්තරයේ බැංකුවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් හැකියාව අපේ ප්‍රජාවට සහ අපේ කාර්ය මණ්ඩලයේ තියෙනවා. ඒ වගේම තමයි ඇත්තටම 2020-12-30කට ප්‍රථම අපිට අභියෝගයක් ලැබුණා. ඒ අභියෝගය තමයි බැංකු පරිගණක ගත කිරීමේ වැඩසටහන. ඉතින් අපි සාර්ථකව මේ වැඩසටහනට මුහුණ දීලා මේ වෙද්දි පරිගණක ගත කරපු ජාලගත කරපු බැංකුවක් බවට පරිවර්තනය වෙලා අපි මේ සේවාවන් අපි පරිගණක ජාල පද්ධතියක් කරා තමයි අපි ගම්මුණු මේ වෙද්දි සේවා සපයන්නේ. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් පිළිබඳව තොරතුරු ඔබට කියන සමෘද්ධි පුවත්. සමෘද්ධි දානයෙන් දැන් අප අවධානය යොමු කරන්නේ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම පිළිබඳව ඔබට තොරතුරු කියන්නට. අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 30කට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා රජය රුපියල් කෝටි 1500ක් වැය කර තිබෙනවා. ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත මේ විශේෂ අවුරුදු දීමනාව ගෙවීමේ කටයුතු පසුගිය අප්‍රේල් 11 වෙනිදා ආරම්භ කරන්නට යෙදුණා. මෙම දීමනාව ගෙවීම ප්‍රකාශයට පත් කළ ගරු ශිභාර රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමා. ලෝකයේ ඇතිවෙච්ච COVID-19 වසංගත තත්ත්වය තුළ අපේ රටේ දිගින් දිගටම ජනතාව පීඩාවට පත් වුණා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් උපදෙස් මත අපේ රටේ සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000ක දීමනාව අප්‍රේල් මාසයේ සඳහා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දීමට රජය තීන්දුව කරා.
ඒ අනුව අපි සඳුදා දිනේ සිට එම මුදල් ඒ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා ලබා දීම සිදු කරනවා. මම හිතනවා මේ තත්ත්වය ඉතාම සුවිශේෂී තත්ත්වයක්. මොකද අපේ රටේ සිංහල දමිළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා දැන් වර්ෂ කිහිපයක් බාධා පැමිණුණා. එකක් තමයි සහරාන් ඇතුළු ඒ කණ්ඩායමේ ඇතිවෙච්ච ම්ලේච්ඡ ප්‍රස්ත ප්‍රහාරය. ඊළඟට COVID-19 වසංගත තත්ත්වය තුළ ඇතිවෙච්ච තත්ත්වය. එහෙනම් රටේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ තීන්දුව ජනාධිපතිතුමා සහ ගමතුමාගේ උපදේශ පරිදි අපි ලබා ගත්තා. දරිද්‍රතාවයේ පිටුදැකීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායත් සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුද්ද නිමිති කරගෙන රුපියල් 5000 දීමනාව ලබා දීමේ නායකත්වයේගත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ කටයුත්ත කරපු ආකාරය පිළිබඳව දහස් දක්වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහත්මයා. අපේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විදියට මේ වෙලාව වෙනකොට ලංකාවේ අපේ තිබෙන සියලුම බැංකු ජාලය හරහා මෙම ලබා දෙන රජය ගත්ත ප්‍රතිපත්ති තීන්දුව අනුව ලබා දෙන රුපියල් 5000 ඒ සමාජ දීමනාව ලබා දෙමින් කටයුතු කරමින් සිටින්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ තීන්දුව ගැනීමට හේතු වෙලා තියෙන්නේ මේ ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයත් ඒ වගේම මුස්ලිම් කණ්ඩායමක් විදියට ඔවුන්ව ගේ යම් චාරිත්‍ර විධි ආරම්භ වෙන අවස්ථාවක් විදියටත් සැලකලා විශේෂයෙන්ම මෙම කොරෝනා COVID-19 වසංගත තත්ත්වය කළමනාකරණය කිරීම වෙනුවෙන් අඩු ආදායම්ලාභී සමුදිලාභී ඒ වගේම රජය විසින් රැකබලාගත යුතු වැඩිහිටි ඒ වගේම අනෙකුත් ආබාධිත ඒ වගේම වෙනත් අපේ ඉන්න කණ්ඩායම් සැලකිල්ලට අරගෙන ඔවුන් වෙනුවෙන් තමයි අපි මෙම වැඩ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඒ අනුව තමයි අපි මෙම කටයුත්තට අපේ බැංකු ජාලය හරහා මෙම මුදල් ගෙවීමට කටයුතු කරගෙන යන්නේ. එතකොට මේ කටයුතු වලදී අපිට ලංකාව පුරාම මේ කටයුත්තට අපේ සමුද්‍ර සංවර්ධන නිලධාරීන්, ඒ වගේම කළමනාකරුවන් ඇතුළු කණ්ඩායමත්, අපේ ප්‍රජාමූල සංවිධානවල ඉන්න එම නිලධාරී කණ්ඩායමත් ඍජුවම සම්බන්ධ වෙනවා. මීටත් අමතරව අපේ වෙනත් ප්‍රාදේශීය මට්ටමින් එහෙම නැත්නම් ගම්මාන මට්ටමින් ඉන්න කණ්ඩායම් සංවිධාන සමාන නිලධාරීන්ගේ සහාය අපිට ලැබෙනවා. මේ කටයුතු දිස්ත්‍රික්ක මට්ටමින් මෙහෙයවීම දිස්ත්‍රික් ලේකම් වරයාත් ඒ වගේම අපේ සමුද්‍ර අධ්‍යක්ෂ කණ්ඩායමත් ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුත් අපේ සමුද්‍ර කළමනාකරුවන් ඇතුළේ අපේ කණ්ඩායම් මේ කටයුත්තට මූලිකත්වය ලබා දෙමින් ක්‍රියා කරනවා. එතකොට අපි මේ කටයුත්තේදී විශේෂයෙන්ම කල්පනා කරපු දේ තමයි විශේෂයෙන්ම මේ කාලය වෙනකොට මිනිසුන්ගේ ජීවන මට්ටම උසස් කරගන්න රජය අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය අමාත්‍ය මණ්ඩලය විදියට අපිට ලබා දීලා තිබෙන උපදෙස් සහ තීන්දුව తీරන ගම්මට්ටමින් ක්‍රියාත්මක කරවීම. ඒ යටතේදී අපිට දැනටමත් අපේ පවුල් ලක්ෂ 2ක් සවිබල ගැනීමේ විශේෂ වැඩපිළිවෙලත් ඒ කණ්ඩායම් හඳුනා ගැනීමෙන් සිටින අවස්ථාවක තමයි අපි මෙවැනි විශේෂ ප්‍රතිලාභයක් මේ ජනතාවට ලබා දෙමින් සිටින්නේ. ඒත් එක්කම ඒ ලබා දෙන්නේ අපි දැනට සාමාන්‍ය විදියට අපි ලබා දෙන්න ඔවුන්ට ලබා දෙන රජයේ විදියට ලබා දෙන සාමාන්‍ය සහනාධාර වලටත් අමතරව තමයි මෙම විශේෂ රුපියල් 5000 දීමනාව අපි ලබා දීමට කටයුතු කරමින් සිටින්නේ. අඩු ආදායම්ලාභී ජනතාවගේ අවුරුදු සිහිනය යථාවත් කිරීම සඳහා තමන්ගේ ජීවිතයේ උපරිම කැපවීමක් කරන්නට මේ අලුත් අවුරුදු සමයේදී නිලධාරීන් අප කැපව කටයුතු කළා. මේ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ගේ සිට බිම්මට්ටමේ සමෘද්ධි නිලධාරීන් දක්වා වගේම සමෘද්ධි බැංකුවේ සියලුම කාර්ය මණ්ඩලය අති විශේෂ කැපවීමක් සිදු කරන්නට යෙදුණා. එක පවුලක්සේ එකට බැඳමින් තමන්ගේ පවුලේම සහෝදර අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් මේ කළ කැපවීම ප්‍රශංසනීයයි. දැන් අප යොමු වන්නේ දිවෙන පුරා සමෘද්ධි බැංකුව ආශ්‍රිතව හා විවිධ ස්ථානයන් ආශ්‍රිතව රුපියල් 5000 අවුරුදු දීමනාව ලබා දුන් අවස්ථාවන් පිළිබඳව ඔබට තොරතුරු කියන්නට. සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් උදෙසා නව අවුරුද්ද වෙනුවෙන් රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව දිවෙන පුරා ප්‍රතිලාභී පවුල් ලක්ෂ 30කට අධික පිරිසකට ලබා දීම පසුගිය 11 වෙනිදා ආරම්භ කෙරිණ.
දෙවෙනි පුරා සමෘද්ධි බැංකුව 1073ක් මගින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හරහා ගම්මට්ටමින් ප්‍රතිලාභීන් වෙත නව අවුරුදු දීමනාව බෙදා දෙනු ලැබින. සමෘද්ධි ප්‍රතිලාභී පවුල්, අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටි දීමනාව ලබන පවුල්, වකුගඩු ආධාරය ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, සේවස් පූර්ණ දීමනාව ලබන පවුල්, අභ්‍යාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ පවුල් ලෙස කාණ්ඩ 7ක් යටතේ මෙම දීමනාව ගෙවීම සිදු කෙරිණි. කොවිඩ් වසංගත තත්ත්වය නිසා පසුගිය වර්ෂයේ ජනතාවට සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නට අවස්ථාවක් උදා වුණේ නැහැ. නමුත් මේ වර්ෂයේදීත් ඒ අවස්ථාව උදා කර දීම වෙනුවෙන් රජයේ විශේෂ දීමනාවක් නොසිතූ මොහොතක ජනතාවට ලබා දීම මත ජනතාව ඉතාමත් ප්‍රීතියටපත් වුණා. ඔවුන් විවිධ අදහස් දක්වා සිටියා තමන්ට ලැබුණු මේ රුපියල් 5000 දීමනාව පිළිබඳව. අපිට රජයේ මේක ලැබෙන එක ගොඩක් සතුටුයි මේ අවස්ථාවේ හැටියට. අපේ අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අහිංසක ජනතාවට මේ අවස්ථාවේ මේ රුපියල් 5000 දීම ගැන ගොඩාක් ස්තුතියි රජයට. ඉතින් අපිට ලොකු පිනක් මේ දීපු දේ ඉතින් අපිට. අපහසු වෙලාවේදී මේ වගේ දෙයක් දෙන එක රජයට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. කොරෝනා වෛරසය නිසා රස්සාවල් අහිමි වෙලා තියෙනවා. මේ මුදල නම් ගොඩාක් වටිනවා අපිට. ජනාධිපතිතුමාට අගමැතිතුමාට හැම ආණ්ඩුවේ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. සන්තෝෂයි ගොඩක්. ගෙදර අඩුපාඩු ටිකක් ගන්න පුළුවන්. රජයට ජනාධිපතිතුමාටත් මේ අගමැතිතුමාටත් අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ මේක අපට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. අපිට හරි සන්තෝෂයෙන් මේ කාලෙට අපිට දුක වුණා. ඒකෙන්ද මේක දෙන්නක හරි සතුටුනවා කට්ටිය අපේ. අද මේ සල්ලි දෙන පොඩි විතර හරි සන්තෝෂයි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ ජීවිතයට එක් කරන්නේ නැවුම් බලාපොරොත්තු. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවත් ජනතාවට නැවුම් බලාපොරොත්තුවක් ලබා දුන්නා. රජය මගින් රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කිරීමත් සමග ඒ වගකීම එක පවුලක් විදිහට අතරගත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුව. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීනුත් සහාය ලබා දුන්නා. මේ සිළු දෙනා එකට බැඳෙමින් තාමත් ඉක්මනින් පසුගිය 11 වෙනිදා සිට නොකඩවා මේ රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා වෙහෙසුණා. ඉන් නිසි ඵල ප්‍රයෝජන ලබා ගන්නට ජනතාවට අවස්ථාවක් සලසා දුන්නා. අලුත් අවුරුදු සමයේ රුපියල් 5000 දීමනාව Tamanට ලැබීම පිළිබඳව ජනතාව බොහෝම සතුටින් යුතුවයි කතා කළේ. ඉතින් මේ අලුත් අවුරුද්දේ එකම පවුලේ සිළු දෙනා Tamanගේ සහෝදර ජනතාවට දැක්වූ මහා පුණ්‍ය කර්මයක් විදිහට මේ රුපියල් 5000 දීමනාව ලබා දීම සඳහා ඒ වටා එකතු වුණු පවුලේ අත්දැකීම අපට පෙන්වා දෙන්නට පුළුවන්. මේ සියල්ල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුව Tamanගේ ජීවයේ ශක්තිය බවට පරිවර්තනය කරගෙන තිබෙන්නේ. ගම් මට්ටමින් බිම් මට්ටමින් විවිධ පුද්ගලයන්ගේ අත්දැකීම් අපි සමෘද්ධි උදානෙන් ඔබට කියනවා වගේම එක පවුලක තිබෙන අත්දැකීමේ තිබෙන ප්‍රබලත්වයත් අපි ඔබට කියනවා. ලබන සතියේදී තවත් බොහෝ දේ අපට කතා කරන්න පුළුවන් වේවි. ඔබ නිසා ගොඩනැගෙන ඔබත් එක්ක ගොඩනැගෙන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ හෙට දවස ඔබත් සමග ඔබේ ජීවිතයේ පෝෂණය වීමේ අත්දැකීම් අපි ඔබට කියන්නට සූදානම්. සමෘද්ධි ගෘහාර්ථික ශුද්ධ මූල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලංකාව පුරාම විසිරී පවතින සීලුම පුද්ගලයන් එකට එකතු කරගෙන සමෘද්ධි නිලධාරීන් සුළු දෙනා එකට එකතු කරගෙන මේ සිදු කරන කර්තව්‍යයේ හෙට දවස වඩාත් මේ අලුත් අවුරුද්දේ සුබවාදී නැවුම් බලාපොරොත්තු අපට එකතු කරાવી. ලබන සතියේ අපි යලිත් මුණ ගැහෙමු. ප්‍රාර්ථනා ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්.